උදේ ලියාගන්න මාතෘකාව ත්‍රිකෝණමිතික ප්‍රස්ථාර. ත්‍රිකෝණමිතික ප්‍රස්ථාර කියලා මාතෘකාව ලියාගන්න. ත්‍රිකෝණමිතික ප්‍රස්ථාර. ලිව්වද? දැන් මෙහෙමයි. මේ මාතෘකාවේ යටතේ මම ඔයාලට පුරුදු කරනවා විභාගෙදි ත්‍රිකෝණමිතික ප්‍රස්ථාර වලින් ගානක් ආවොත් කොහොමද ඒ ගාන හදන්නේ? මේ වගේ ත්‍රිකෝණමිතික ප්‍රස්ථාර ගානක් හදන්න ඔයා දැනගෙන ඉන්න ඕන තියරි ටික මොනවාද? ඒ මූලික පැහැදිලි කිරීම සහ ඒ සියල්ල ඔයාට මේ කොටසේදී ආවරණය කරගන්න පුළුවන් වෙනවා. ඒතකොට තියරි ටික පැහැදිලි කරනවා. ඊළඟට අලුත් ගණන් කීපයක් හදලා පෙන්නනවා. ඊළඟට විභාග ගණන් ටික හදලා පෙන්නනවා. ඒ ටික ආවරණය කරගත්තට පස්සේ මම මේ උගන්වන කොටස ආවරණය කරගත්තට පස්සේ ඔයාට විභාගෙදී ලැබෙන ත්‍රිකෝණමිතික ප්‍රස්ථාර ගාන ගේමක් නැතුව හදන්න පුළුවන්. ඒ නිසා මේ උගන්වන දේවල් ටික හරියට ඔලුවට දාගන්න මම මේ පැහැදිලි කරන තියරි ටිකත් එක්ක. පැහැදිලි වෙන දැන් වැඩේ. එහෙනම් දැන් ඔන්න මම මෙහෙම දෙයක් කියන්නම්. මේ ත්‍රිකෝණමිතික ප්‍රස්ථාර මම ප්‍රධාන වශයෙන් ගැටළු ආකාර දෙකකට වෙන් කරනවා. ත්‍රිකෝණමිතික ප්‍රස්ථාර ප්‍රධාන වශයෙන් ගැටළු ආකාර දෙකයි. පළවෙනි ගැටළු ආකාරය තමයි y සමානයි a cos x ධන b sin x ධන c කියන පැටර්න් එක. මේ විදිහට ත්‍රිකෝණමිතික ප්‍රස්ථාරයක් දෙන්න පුළුවන්. මේ පැටර්න් එකට ත්‍රිකෝණමිතික ප්‍රස්ථාරයක් දුන්නොත් කොහොමද ඒක අඳින්නේ කියන එක ඔයා දැනගෙන ඉන්න ඕන. දෙවෙනි පැටර්න් එක තමයි y සමානයි a cos වර්ග x ධන b sin x cos x ධන d sin වර්ග x ධන e කියන පැටර්න් එක. මේ පැටර්න් එකට ආවොත් ප්‍රස්ථාර ගානක් අඳින්නේ කොහොමද කියලා ඔයා දැනගෙන ඉන්න ඕන. ඒතර මේ පැටර්න් දෙක ඉගෙන ගත්තට පස්සේ මේ පැටර්න් දෙක හරියට ඔලුවට දාගත්තට පස්සේ විභාගෙදී එන ඕන ගානක් වඩා හදා ගන්න පුළුවන්. කිසිම බයක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. පැහැදිලිද? සමහර විටක මම මේක මෙහෙම පැහැදිලි කරනකොට ඔයා ත්‍රිකෝණමිතික ප්‍රස්ථාර අඳින්න පුරුදු වෙලා ඇත්තේ වෙන ක්‍රමයකට වෙන්න පුළුවන්. මොකක්ද මේ පැටර්න් දෙක කියලාත් ඔයගොල්ලෝ සමහර විට බලයි. හොඳේ? ඒව ඔළුවෙන් අයින් කරන්න. මම ඔයා ත්‍රිකෝණමිතික ප්‍රස්ථාර මොකොත් දන්නේ නැහැ කියලා හිතලා මම මේ පැහැදිලි කරන දේවල් ටික ඔළුවට දාගන්න. කොහොම හරි ඔයාට විභාග ගාන හදන්න පුළුවන් නම් එච්චරන වෙන්න ඕන. අන්න ඒක විභාග ගාන කරදරයක් නැතුව හදා ගන්න පුළුවන් විදිය ගානට මේ වැඩසටහනේදී මේකෙදි ගානට මේක සෙට් වෙනවා. ඒ නිසා ඔයාලට කිසි දෙයකට බය වෙන දෙයක් නැහැ. මේ පැටර්න් දෙකෙන් පටන් අරගෙන වැඩේ පුරුදු කරගත්තට පස්සේ ඔයාලට විභාගෙදී ලැබෙන ත්‍රිකෝණමිතික ප්‍රස්ථාර ගාන නියමෙටම හදන්න පුළුවන්. හොඳේ? එහෙනම් අපි ලියමු නෝට් එක මේ විදියට. ලියන්න මේව. ත්‍රිකෝණමිතික ප්‍රස්ථාර ප්‍රධාන වශයෙන් ගැටළු ආකාර දෙකක් යටතේ අධ්‍යයනය කරමු. ප්‍රධාන වශයෙන් ගැටළු ආකාර දෙකක් යටතේ අධ්‍යයනය කරමු. ආයෙන ලියා ගන්න පළවෙනි එක අංක 1 වෙනම යටින් ලියන එක y සමානයි a cos x ධන b sin x ධන c. y සමාන a cos x ධන b sin x ධන c ආකාරයේ ත්‍රිකෝණමිතික ශ්‍රිතවල දල සටහන ඇඳීම. 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 දෙවෙනි එක ලියන්න අංක 2 y සමානයි a cos වර්ග x ධන b sin x cos x ධන d sin වර්ග x ධන e. මේක ලියා ගන්නවද? ආකාරයේ ත්‍රිකෝණමිතික ශ්‍රිතවල දල සටහන ඇඳීම.
ත්‍රිකෝණමිතික ශ්‍රිතවල දල සටහන ඇඳීම. ත්‍රිකෝණමිතික ශ්‍රිතවල දල සටහන ඇඳීම. ලිව්ව නේද එහෙනම්? දැන් මේ අහගන්නකෝ. දැන් මුලින්ම මම ප්‍රස්ථාරයක් අඳිනකොට අපිට අවශ්‍ය වෙන මූලික කරුණු ටිකක් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනවා. ඕගොල්ලෝ බලා ගන්න කට්ටියත් එක්කම මම මේ කියන දේ මම මෙන්න මෙහෙම අක්ෂ පද්ධතියක් ගන්නවා. මේ විදිහට ගන්නම් කොහොම? මේක x අක්ෂය, මේක y අක්ෂය කියලා හිතන්න. පැහැදිලිද? දැන් අපි මෙහෙම නිකන් ප්‍රස්ථාරයක දල සටහනක් ගත්තොත් ඕන් ඔහොම. කොහොම ප්‍රස්ථාරයක් ගත්ත කියලා හිතන්න. අපි ප්‍රස්ථාර අඳිනකොට ওই වගේ හැඩ තමයි ඇඳෙන්නේ ඉතින්. ඔහොම ප්‍රස්ථාර ඇඳෙනවා අපි. ඔහොම ඇඳෙනකොට මට කියන්න ඕන වැදගත් කරුණු තැන් ටිකක් ගැන තියෙනවා. මේ ප්‍රස්ථාරය ඇඳෙනකොට බලන්න ඕගොල්ලෝ මේ තියෙන x වල ආරම්භක අවස්ථාව මේ x සමානයි බිඳුව මට්ටම. ඔයා හිතන්නකෝ මෙතන x සමානයි 2.5 කියලා. x සමානයි 2.5. මේ x වලින් පෙන්නන්නේ කෝණ. x වලට දාන අගයන් කියලා කියන්නේ කෝණ. පැහැදිලි? කෝණ. දැන් මේකට මම ඔයාලට පැහැදිලි කරගන්න උදාහරණයකුත් නිකන් දාන්නම්කෝ මෙහෙම. මේක මේ ප්‍රස්ථාරය නෙමෙයි. මම නිකන් එකක් මේ ලියන්නේ. cos x y සමානයි cos x ධන sin x ඍණ 1 කියලා හිතන්න. ඔය ප්‍රස්ථාරය කියලා හිතන්න. දැන් මේකේ පැටර්න් එක බලන්න. y සමානයි a cos x ධන b sin x ධන c කියන පැටර්න් එක මේකේ තියෙනව නේද? ඔය පැටර්න් එක තියෙනවා. එතකොට මේ જાතිය ප්‍රස්ථාරයක් අඳිනකොට අවශ්‍ය වෙන මූලික දේවල් ටිකක් ගැන තමයි මේ කියන්නේ. ප්‍රස්ථාරය පටන් ගන්න x අගය. ඊට අදාළ ඛණ්ඩාංකය සොයා ගැනීම වැදගත් වෙනවා. නැත්තම් පටන් ගන්න කොතනින්ද කියලා දන්නේ නැහැනේ. ප්‍රස්ථාරය ආරම්භ කරන x අගයට අදාළ ඛණ්ඩාංකය දැනගන්න වෙනවා. මෙන්න මෙතන ඛණ්ඩාංකය. ඊට පස්සේ ප්‍රස්ථාරය අවසාන වෙන තැන දැනගන්න ඕන. ප්‍රස්ථාරය ඇඳලා අවසාන කරන ඛණ්ඩාංකය දැනගෙන ඉන්න ඕන. ඒක පොයින්ට් එකක්. මේ වගේ ප්‍රස්ථාර අඳිනකොට. එහෙනම් සරලව කිව්වොත් ප්‍රස්ථාරයක් අඳිනකොට ආරම්භක ලක්ෂයේ ඛණ්ඩාංකය ඔබ විසින් දැන සිටිය යුතුයි. ප්‍රස්ථාරය අවසාන කරන ලක්ෂයේ ඛණ්ඩාංකය ඔබ විසින් දැන සිටිය යුතුයි. පැහැදිලිද? එහෙනම් ඔන්න දල සටහන අඳිනකොට ඔළුවට වද්ද ගන්න එක පොයින්ට් එකක්. ආරම්භක ලක්ෂයේ ඛණ්ඩාංකය දැන සිටිය යුතුයි. ප්‍රස්ථාරය අවසාන කරන ලක්ෂයේ ඛණ්ඩාංකය දැන සිටිය යුතුයි. ඊළඟට මෙන්න මේ වගේ තැන් මේ තියෙන. මෙන්න මේ වගේ තැන් වලට අපි කියන උපරිම ලක්ෂය. මේ තියෙන උපරිම ලක්ෂයක්. උපරිම ලක්ෂය. ඒතර ප්‍රස්ථාරයක් අඳිනකොට මෙන්න මේ උපරිම ලක්ෂයේ ඛණ්ඩාංක දැනගන්න ඕන. මේ වගේ උපරිම ලක්ෂ්‍යවල ඛණ්ඩාංක දැනගන්න ඕන. දැන් ප්‍රස්ථාර සමහරලාට අඳිනකොට උපරිම ලක්ෂ්‍ය දැන් මේක හැටියට එකයි. එකක් නෙමේ තව දිගටම ඉස්සරහට යනකොට කිහිපයක් තියෙන්න පුළුවන්. උපරිම ලක්ෂ්‍ය කිහිපයක් තියෙන්න පුළුවන්. එහෙනම් දල සටහනක් අඳිනකොට ඊළඟට වැදගත්ම පොයින්ට් එක ඔබ විසින් එම ශ්‍රිතයට අදාළව උපරිම ලක්ෂ්‍යවල ඛණ්ඩාංග සොයාගත යුතුයි. මේ උපරිම ලක්ෂ්‍යයට අදාළ ඛණ්ඩාංග සොයා ගන්න ඕන. ඊළඟට මෙන්න මේ වගේ තැන් වලට අපි කියනවා අවම ලක්ෂ්‍ය කියලා පුතේ. මේ තියෙන අවම ලක්ෂ්‍ය හොඳේ. මේක අවම ලක්ෂ්‍යයක්. අවම ලක්ෂ්‍ය. ප්‍රස්ථාරයේ දල සටහන අඳිනවා නම් මෙන්න මේ වගේ අවම ලක්ෂ්‍යවල ඛණ්ඩාංකත් ඔයා දැනගෙන ඉන්න ඕන. පැහැදිලිද? තේරුම් ගත්තද? එහෙනම් දැන් වැදගත් පොයින්ට් කිහිපයක් තියෙනවා ප්‍රස්ථාරයක් අඳිනකොට. මොනවාද? ආරම්භක ලක්ෂ්‍ය ඛණ්ඩාංකය සහ අවසාන කරන දන ඛණ්ඩාංකය. ඊළඟට උපරිම ලක්ෂ්‍යවල ඛණ්ඩාංක. ඊළඟට අවම ලක්ෂ්‍යවල ඛණ්ඩාංක. තව වැදගත් දෙයක් තියෙනවා. y අක්ෂයේ කැපෙනවා නම් මේ y අක්ෂයේ ඡේදනය කරනවා නම් ඒ y අක්ෂයේ ඡේදනය කරන ඛණ්ඩාංක දැනගන්න ඕන. දැන් ඔයා කිය ඉතින් සර් ඒක කිව්වනේ ආරම්භක ලක්ෂ්‍ය කියලා. ඔව් මේකේ හැටියට එහෙම ආරම්භක ලක්ෂයක් විදිහට පෙනේවි. තේරුණාද? එහෙම නොවන අවස්ථා තියෙනවා. ඒ නිසා මේකත් පොයින්ට් එකක් විදිහට ඔළුවට දාගන්න. y අක්ෂය මෙන්න මේ y අක්ෂයේ කැපෙන ඛණ්ඩාංකයත් ඔයාට වැදගත් කාරණාවක් වෙනවා. පැහැදිලිද? ඊළඟ දේ මොකක්ද දන්නවද? මෙන්න මේ ප්‍රස්ථාරය අඳිනකොට x අක්ෂයේ කැපෙන තැන් ටික මේ
මෙන්න මේ x අක්ෂය ඡේදනය කරන ලක්ෂ්‍ය. මෙන්න මේ x අක්ෂය ඡේදනය කරන මෙන්න මේ වගේ ලක්ෂ්‍ය හොයන්න දැනගන්නත් ඕන. හැබැයි ඔය x අක්ෂය ඡේදනය කරන ලක්ෂ්‍ය සමහරවල්ට හොයන්න ගියාම කරදරයි. පැහැදිලිද? සමහරවල්ට කරදරයි. ඒ වගේ දැන් මේ x අක්ෂය කැපෙන දැන් එහෙම අපි හොයන්නේ පුතේ ඒගොල්ලෝ අපෙන් ඇහුවොත්ම විතරයි. ඒ අහලා තියෙනවා කියන අපිට ලේසියෙන් හොයන්න පුළුවන් කියන එක. නැත්තම් අපි ඒව වැඩි හොයන්නේ නැහැ. නමුත් වැඩේ හරියට දැනගන්න ඕනනේ ඔයා. ඔයා වැඩේ හරියට දැනගන්න ඕන නිසා තමයි මම මේ ප්‍රධාන පොයින්ට් ටික පැහැදිලි කිරීමක් කරන්නේ. එහෙනම් දැන් ඔළුවට වද්දා ගන්න ඕන මෙන්න මේ කරුණු ටික. මොනවාද? ත්‍රිකෝණමිතික ප්‍රස්ථාරයක් අඳිනකොට ආරම්භක ලක්ෂයේ ඛණ්ඩාංග සහ අවසාන ලක්ෂයේ ඛණ්ඩාංග දැන සිටිය යුතුයි. තව උපරිම ලක්ෂවල ඛණ්ඩාංග දැන සිටිය යුතුයි. උපරිම ලක්ෂය. ඊළඟට අවම ලක්ෂය දැන සිටිය යුතුයි. ඊළඟට y අක්ෂය කැපෙනවා නම් එතන ඛණ්ඩාංග දැන සිටිය යුතුයි. තව x අක්ෂය කැපෙනවා නම් ඒ x අක්ෂය කැපෙන ඛණ්ඩාංග දැන සිටිය යුතුයි. පැහැදිලිද කියන දේ? හරිනේ? එහෙනම් අපි මෙන්න මෙහෙම මේ වැඩේ කරමු. ලියන්න දැන් ඔයගොල්ලෝ මාතෘකා දෙක ලියුවානේ. ලියුවට පස්සේ මෙහෙම ලියන්න. y සමානයි ප්‍රධාන පළවෙනි මාතෘකාව වෙනම ගන්න. y සමානයි a cos x ධන b sin x ධන c. y සමාන a cos x ධන b sin x ධන c. ආකාරයේ ත්‍රිකෝණමිතික ශ්‍රිතවල දල සටහන ඇඳීම. ත්‍රිකෝණමිතික ශ්‍රිතවල දල සටහන ඇඳීම. ත්‍රිකෝණමිතික ශ්‍රිතවල දල සටහන ඇඳීම. පැහැදිලිද? හරි. අපි එහෙනම් මෙහෙම මේක ලස්සන රූපයක් අඳින්න අවශ්‍ය නැහැ. ඔයා මේ ටික පොඩ්ඩක් මෙහෙම කෙටියෙන් ලකුණු කරගන්න. මම මේක යටතේ අවශ්‍ය නෝට් එක වලට දෙනවා. හොඳේ. මාතෘකාව දැම්මනේ. මේක ලියාගෙන නිකන් මේ වගේ නිකන් ප්‍රස්තාර කැලලා නිකන් ඇඳලා පෙන්නන්න. මේ පොයින්ට් ටික පෙන්න ගන්න. අවම ලක්ෂය මේක උපරිම ලක්ෂය, මේක ආරම්භක ලක්ෂය. ආරම්භක ලක්ෂය කියලා ඔකට දාගන්න. මේ අවසාන ලක්ෂය. ප්‍රස්ථාර අවසාන ලක්ෂය. මේ තියෙන්නේ x අක්ෂය ඡේදනය වන ස්ථාන. x අක්ෂය ඡේදනය වන ස්ථානය. තව මේකට කියත හැකි මොකද්ද? y අක්ෂය ඡේදනය වන ස්ථානය. මේ අවසාන ලක්ෂයට මේ ප්‍රස්ථාරය හැටියට මේ අවසාන ලක්ෂයට අපිට කියත හැකි වුණා මේකට වෙනම විදියකට x අක්ෂය ඡේදනය වන ස්ථාන වලට දාන්නත් පුළුවන්. පොඩි දල අදහසක් ගන්න. ඔය ටික නම් කරගන්න ලස්සන රූපය ඇඳලා.
පොත ලියන්න ඊට පස්සේ දැන් මාතෘකාව චූටි අනුමාතෘකාවක් දාගන්න. පළවෙනි මාතෘකාව හරින්ද? චූටි අනුමාතෘකාවක් ගන්න. y සමානයි a cos x ධන b sin x ධන c ආකාරයේ ත්‍රිකෝණමිතික ශ්‍රිතවල දල සටහන ඇඳීමේදී අනුගමනය කළ යුතු පියවර ලිව්වද? අලියන්න පළවෙනි එක එහෙනම් පළවෙනි එක ලියන්න. ඔබට දී ඇති ශ්‍රිතය a වර්ග ධන b වර්ගයේ වර්ගමූලයෙන් බෙදාගෙන යන්න. ඔබට දී ඇති ශ්‍රිතය a වර්ග ධන b වර්ගයේ වර්ගමූලයෙන් බෙදාගෙන යන්න. එවිට cos x ළඟ එවිට කියලා දාලා අංක 1 කියලා දාලා ලියන්න. හොඳේ රෝම ඉලක්කම් වලින් ඔහම එවිට කියලා දාලා අංක 1 හොඳේ. එවිට ඊට පස්සේ ඔන්න අංක 1 දැම්මා. cos x ළඟ ඇති පද කොටස cos alpha ලෙස අර්ථ දක්වාගත් විට ඔබට ලබා දී ඇති ශ්‍රිතය y සමානයි මෙන්න මේක ලස්සන ලියන්නද? ඔබට ලබා දී ඇති ශ්‍රිතය y සමානයි r cos x ධන ඍණ ඇල්ෆා ධන s ආකාරයට පත් කරගත හැකිය. y සමානයි r cos x ධන ඍණ ඇල්ෆා ධන s ආකාරයට පත් කරගත හැකිය. පැහැදිලිද? දැන් ඔන්න අහගන්නකෝ. දැන් ඔයා හයි මොකද්ද සර් ඉස්සෙල්ලා කිව්වේ නැනේ මේ ආකාරයක මොකද්ද කියලා. මේක මට ගානකින් තමයි මට සුපිරියරෙන් පැහැදිලි කරන්න වෙන්නේ. දැනට මම මේ දෙන්නේ තියරි නෝට් එක. මේ වගේ ගානක් දුන්නාම විභාගෙදී ඔයා කරන්න දැනගෙන ඉන්න පියවර ටික. ඒ නෝට් එක දීලා ගානක් අරගෙන පැහැදිලි කරනකොට වැඩේ හරියනවා. දැනට මේ නෝට් එක ලියන්න අවශ්‍ය. මොකද විභාගෙදී කියනවා ගාන දීලා එක්ක මෙන්න මේ පැටර්න් එකට ගේන්න කියලා. ඒකට අවශ්‍ය මූලික සටහන තමයි මේ දෙන්නේ තාම. හොඳේ. ඒ නිසා මේ පළවෙනි පියවර ලියනකොට ඔක ඔච්චර තේරුම් නැතුණට අවුලක් නැහැ. ගාන හදනකොට වඩා හොඳට මේක දැනෙන්න පටන් ගන්නවා. දැනට අපි මේ නෝට් එක පොඩ්ඩක් සම්පූර්ණ කරමු. සම්පූර්ණ කළා නැවත ගණන් ටික හදමු. මේ නෝට් එකේ දින පියවර ටික මතක් කර හදමු. එතකොට වැඩේ ගානට සෙට් වෙනවා. ඊට පස්සේ ඔන්න දැන් රෝම ඉලක්කම් වලින් එක දාලා ලිව්වේ. ලියන දෙවෙනි එක රෝම ඉලක්කම් වලින් හොඳේ. දෙවෙනි එක cos x ළඟ ඇති පද කොටස sin alpha ලෙස අර්ථ දක්වාගත් විට දී ඇති ශ්‍රිතය
දී ඇති ශ්‍රිතය y සමානයි r sin x ධන ඍණ ඇල්ෆා ධන s. මේක ලියා ගන්න. y සමානයි r sin x ධන ඍණ ඇල්ෆා s ධන s ආකාරයට ඔබට පත් කරගත හැකිය. ඔබට පත් කරගත හැකිය. ඔබට පත් කරගත හැකිය. ලිව්වනේ දෙනම්. දැන් ඔන්න අහගන්න. ඕක තමයි පළවෙනි පියවර විදිහට දැනගන්න ඕන. හොඳේ. ඒතර මේ මොඩල් එකට ඔයාලට දෙන ප්‍රස්තාරය මේ එක්ක මේ මොඩල් එකට ගේන්න ඕන නැත්නම් මේ මොඩල් එකට ගේන්න ඕන. ඊට පස්සේ අවශ්‍ය වෙන කරුණු ටික තමයි මෙන්න මේක බලන්න නැවත. ඊට පස්සේ අවශ්‍ය වෙන කරුණු ටික තමයි මේ තියෙන්නේ. මොනවාද? උපරිම ලක්ෂ්‍ය ඛණ්ඩාංක හොයන්න ඕන. අවම ලක්ෂ්‍ය ඛණ්ඩාංක හොයන්න තියෙනවා. ඒතර x වල අගය පරාසයක් දෙනවනේ ඒගොල්ලෝ අඳින්නේ. ආරම්භක ලක්ෂ්‍ය ඛණ්ඩාංක ගන්න වෙනවා. අවසාන ලක්ෂ්‍ය ඛණ්ඩාංක ගන්න වෙනවා. ඊට පස්සේ මේ කැපෙන දැන් මේ දේවල් ටික ගන්න වෙනවා. එහෙනම් අපි ඕක ලියන දැන් අංක 2 යටතේද? අංක 1 යටතේ ලිව්වේ පැටර්න් දෙකට හැදෙන හැටි. ලියන අංක 2 ප්‍රධාන අංක 2 කියලා දාලා ලියන්න මෙහෙම. අංක 2. අංක 2. ලියන්න මෙහෙම. දී ඇති x වල අගය පරාසය දෙස බලා දී ඇති x වල අගය පරාසය දෙස බලා ශ්‍රිතයේ ආරම්භක ලක්ෂ්‍ය ඛණ්ඩාංකය සහ ශ්‍රිතයේ ආරම්භක ලක්ෂ්‍ය ඛණ්ඩාංකය සහ ශ්‍රිතයේ ආරම්භක ලක්ෂ්‍ය ඛණ්ඩාංකය සහ අවසාන ලක්ෂ්‍ය ඛණ්ඩාංකය සොයා ගන්න. ආරම්භක ලක්ෂ්‍ය ඛණ්ඩාංකය සහ අවසාන ලක්ෂ්‍ය ඛණ්ඩාංකය සොයා ගන්න. හරිද? ඔක අංක 2. ලියන අංක 3. අංක 3. දී ඇති x වල අගය පරාසයට ගැලපෙන පරිදි දී ඇති x වල අගය පරාසයට ගැලපෙන පරිදි උපරිම ලක්ෂවල ඛණ්ඩාංක සොයන්න. 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 අලිවද? දැන් ඔන්න බලන්න මම එතන කිව්වේ උපරිම ලක්ෂවල ඛණ්ඩාංක. දැන් මේ මම පෙන්වලා තියෙන එක එකයි තියෙන්නේ. නමුත් ඔයා අඳින එකේ උපරිම ලක්ෂ එකක් නෙමේ දෙකක් තුනක් එහෙම තියෙන්න පුළුවන්. හොඳේ? ඒකයි මම එහෙම කිව්වේ. ඊළඟට ලියන්න. එතකොට ඔයක අංක 3නේ ලිව්වේ නේද? අංක 4 කියලා දාලා ලියන්න. අංක 4 දී ඇති x වල අගය පරාසයට ගැලපෙන පරිදි දී ඇති x වල අගය පරාසයට ගැලපෙන පරිදි දී ඇති x වල අගය පරාසයට ගැලපෙන පරිදි අවම ලක්ෂවල ඛණ්ඩාංක සොයා ගන්න. 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 එතකොට ඒ පියවරත් හරි. ඊළඟට මොකද්ද ලියන්න තියෙන්නේ? මෙන්න මේ වගේ y අක්ෂය කැපෙන දැනක් තිබුණොත් ගන්න ඕන. උදේ මේ y අක්ෂය කැපෙන දැන ගන්න නම් x වලට දාන්න ඕන බිඳුව නේද? බිඳුව. අලියන්නේ ඊළඟ පියවර. ඊළඟ අංකේ දාලා ලියන්න පියවර. x සමානයි බිඳුව යොදා x සමානයි බිඳුව යොදා ඔබට අවශ්‍ය නම් පමණක් y අක්ෂයේ කැපෙන ඛණ්ඩාංකය ලබාගත හැකිය. y අක්ෂයේ කැපෙන
ඛණ්ඩාංකය ලබාගත හැකිය. y අක්ෂයේ කැපෙන ඛණ්ඩාංකය ලබාගත හැකිය. y අක්ෂයේ කැපෙන ඛණ්ඩාංකය ලබාගත හැකිය. එතකොට ඒකත් පුළුවන් නේ. දැන් පොඩි වචනයක් දැම්ම නේද අවශ්‍ය නම් පමණක්. මොකද සමහර ගණන් වලදී මෙතන ඛණ්ඩාංකය කියන්නේ y අක්ෂයේ කැපෙන ඛණ්ඩාංක වෙන අත්‍යවශ්‍ය කාරණාවක් වෙන්නේ නැහැ. ඒ වගේ දැන් ප්‍රස්ථාරය අඳිනකොට ඒක අපිට දැනෙනවා. ඒ වගේ තැන්වලදී ඕක ඔය ඛණ්ඩාංක හෙව්වේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඒකයි. අවශ්‍ය නම් විතරක්. ඔයාලට දැනෙනවා නම් ඒක ඕන වෙනවා කියලා ඇඳගන්න. ඒක ඔහොම හොයන්න පුළුවන් කියලායි කිව්වේ. හොඳේ. එහෙම දැනුණොත් ඔයාලට තියෙන x සමාන බිඳුව දාන්න. එතකොට ඒ y අක්ෂය කැපෙන ඛණ්ඩාංක ලැබෙනවා. ඊළඟ පියවර හොඳේ. ඊළඟ පියවර ප්‍රධාන අංකය දාලා යන්න. y සමාන බිඳුව යොදා y සමාන බිඳුව යොදා y සමාන බිඳුව යොදා ඔබට අවශ්‍ය නම් පමණක් x අක්ෂයේ ඡේදනය කරන ස්ථානවල අගයන් සොයාගත හැකිය. අගයන් සොයාගත හැකිය. අගයන් සොයාගත හැකිය. අගයන් සොයාගත හැකිය. පැහැදිලිද? දැන් ඔන්න අහගන්න වැඩේ. ඕකෙත් මං කියවනේ අවශ්‍ය නම් පමණක් කියලා. මේ තැන් ටික හොයන්න අවශ්‍ය නම් පමණක් කියලා. ඒ කියන්නේ හේතුව සමහර තැන්වලදී ඕක කරදරයි. ප්‍රස්ථාරය අඳිනකොට වඩා දැනෙනවා. උවමනා නම් විතරක් ඔය y බිඳුව දාලා මේ x අක්ෂයේ කැපෙන දැන් හොයන්න පුළුවන් කියන අදහස ඔබ දැන සිටිය යුතුයි. ඒකයි මම තීරණ නෝට් එකට ඒක දුන්නේ. ඊළඟ අංකය දාලා යන්න. ඉහත ලැබුණු දත්ත කාර්ඩිසියානු තලය මත ලකුණු කර ඒවා යා කිරීමෙන් ශ්‍රිතේ දල සටහන සම්පූර්ණ කරගත හැකිය. 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 ඔන්න ලීලිවරින් දැන් ඔයගොල්ලෝ ඔන්න ඔය ටික තමයි මේ ප්‍රස්ථාරයක් අඳින අවශ්‍ය වෙන මූලික පියවර ටික. හැබැයි මම පොඩි යෝජනාවක් කරනවා ඔයාලට මෙන්න මෙහෙම. ඒක දැන් මම ස්පෙෂල් නෝට් එකක් යටතේ දෙනවා. මොකක්ද දන්නවද? මේ වගේ ප්‍රස්ථාර අඳිනකොට මුලින්ම ආරම්භක ලක්ෂයේ ඛණ්ඩාංකයයි අවසාන ලක්ෂයේ ඛණ්ඩාංකයයි හොයලා ඊට පස්සේ අර උපරිම ලක්ෂ අවම ලක්ෂයත් හොයලා ඉවර වෙලා ඒව ගෙනහිලා කාර්ඩිසියානු තලයක ලකුණු කරගන්න. ඊට පස්සේ ඔයාලට ප්‍රස්ථාරය අඳින්න පුළුවන් වෙනවා. ඒ ප්‍රස්ථාරය අඳින්න පුළුවන් වෙනවා කියලා ඔයාලට පේන්න පටන් ගන්නවා. එහෙම පේන්න පටන් ගත්තට පස්සේ අවශ්‍ය නම් විතරක් මේ y අක්ෂයේ කැපෙන තැන x අක්ෂය කැපෙන තැන හොයාගත්තා නම් ප්‍රමාණවත් වෙනවා. ඒ කියන්නේ මොකද්ද මම මේ කියන්නේ? ඛණ්ඩාංක හොයන වැඩේදී ප්‍රස්ථාරය අඳින්න ගියාම මෙන්න මේ විදිහට ගියොත් වඩා හොඳයි කියලා මට අදහසක් තියෙනවා. මොකක්ද දන්නවද? ආරම්භක ලක්ෂ්‍ය අවසාන ලක්ෂ්‍ය හොයාගන්න. උපරිම ලක්ෂ්‍යවල ඛණ්ඩාංක අවම ලක්ෂ්‍යවල ඛණ්ඩාංක අරගෙන ඒක කාර්ඩිසියානු තලයේ ලකුණු කරන්න. ලකුණු කරලා බලන්න ප්‍රස්ථාරය හැදෙන්නේ මොන වගේද කියලා. ඒ හැඩය දිහා බලාගෙන අවශ්‍ය නම් ඔයා නැවත අර ඉතුරු පියවර කරාම ඇති. නැත්තම් y අක්ෂය කැපෙන දේ අනිවාර්යෙන් හොයන්න ඕන කියලා එකක් නැහැනේ. x අක්ෂය කැපෙන දේ අනිවාර්යෙන් හොයන්න ඕන කියලා එකක් නැහැ. ඒකයි. එහෙනම් ස්පෙෂල් නෝට් කියලා දාලා ලියනවද මෙහෙම? ස්පෙෂල් නෝට් කියලා දාන්න. ස්පෙෂල් නෝට් කියලා දාගන්න. අලියන මෙහෙම මෙවැනි ත්‍රිකෝණමිතික ශ්‍රිතවල දල සටහන අඳින විට
මෙවැනි ත්‍රිකෝණමිතික ශ්‍රිතවල දල සටහන අදින විට ආරම්භක සහ අවසාන ලක්ෂවල ඛණ්ඩාංක සොයා ආරම්භක සහ අවසාන ලක්ෂවල ඛණ්ඩාංක සොයා ඉන්පසුව උපරිම සහ අවම ලක්ෂවලද ඛණ්ඩාංක සොයා උපරිම සහ අවම ලක්ෂවලද ඛණ්ඩාංක සොයා ඒවා කාර්යසියානු තලයක් මත ලකුණු කරගන්න. ඒවා කාර්යසියානු තලයක් මත ලකුණු කරගන්න. ඒවා කාර්යසියානු තලයක් මත ලකුණු කරගන්න. එවිට ප්‍රස්ථාරයේ හැඩය ලැබෙන ආකාරය ගැන ඔබට අදහසක් ලැබෙන අතර එවිට ප්‍රස්ථාරය හැඩය පිළිබඳව ඔබට අදහසක් ලැබෙන අතර ඒ අනුව අවශ්‍ය නම් පමණක් ඉදිරි පියවර සම්පූර්ණ කරගන්න. අවශ්‍ය නම් පමණක් ඉදිරි පියවර සම්පූර්ණ කරගන්න. ඉතිරි පියවර සම්පූර්ණ කරගන්න. ඉතිරි පියවර සම්පූර්ණ කරගන්න. පැහැදිලිද? පුතේ ලියන්න මේ ගාන පළවෙනි ගාන. ඔයාලට ගාන ලියන්න වෙනවා. මම ගණන් ටික මේ ත්‍රිකෝණමිතික ප්‍රස්ථාර කොටස කරන්නේ ටියුට් එකක් දීලා නෙමෙයි. ගණන් ටික ලියන ගමන්. හොඳේ? ඒ නිසා ගාන ලියා ගන්න ඊට පස්සේ අපි හදමු. පළවෙනි උදාහරණ ගාන y සමානයි මූල 3යි cos x ධන sin x ධන 1 ශ්‍රිතය පළවෙනි කොටස y සමාන r cos x ඍණ alpha ධන s ආකාරයට ප්‍රකාශ කරන්න. ආකාරයට ප්‍රකාශ කරන්න. r, s, alpha නිර්ණය කළ යුතුයි. නිර්ණය කළ යුතුයි. නිර්ණය කළ යුතුයි. දෙවැනි කොටස මෙන්න මේ පරාසය හොඳේ. පරාසය තුල උපරිම සහ අවම ලක්ෂ දක්වමින් ශ්‍රිතයේ දල සටහන අඳින්න. ශ්‍රිතයේ දල සටහන අඳින්න. උපරිම සහ අවම ලක්ෂ දක්වමින් ශ්‍රිතයේ දල සටහන අඳින්න. පුතේ මේ බෝඩ් එකේ තියෙන ගාන ලියා ගන්න හොඳ ළමයි වගේ ටක් ගාලා. මේක සම්පූර්ණ කරන්න.
පුතේ දැන් අපි ප්‍රස්තාර අඳිමු. මේ අහගන්න හොඳ ළමයි වගේ. දැන් පැටර්න් එක ගැන මම ලොකුවට කිව්වේ නෑ. මොකද හේතුව ඔයගොල්ලෝ මේ වෙනකොට අර a cos θ ධන b sin θ නේද? a cos θ ධන b sin θ සමාන c ආකාරී ත්‍රිකෝණමිතික සමීකරණ සාධාරණ විසඳුම් හොයලා ඒව හොඳටම සුපිරියටම පුළුවන් කරගෙන ඉන්න වෙලාවක්. ඉතින් දැන් මේකේ පැටර්න් එක ගැන කතා කරොත් පොඩි අදහසක් දුන්නොත් මොකද්ද මේ පැටර්න් එක? ගාන දැක්කහම පැටර්න් එක අඳුර ගන්න ඕන. y සමානයි a cos x b sin x ධන c පැටර්න් එක. අර මම කියන පළවෙනි ගැටලුව ආකාරයට අයිති වෙනවා. එතකොට මේ බලන්න. ප්‍රස්තාරය අඳින්න ඕන දැන් පටන් ගන්න හදන්නේ. y සමානයි මූල 3යි cos x ධන sin x ධන 1. මෙයාව තමයි අඳින්න ඕන. මුලින්ම මෙන්න මේ මොඩල් එක හදලා පෙන්නන්නලු. මේ මොඩල් එක හදනකොට a වලාගේ තෝරගන්නවා මූල 3යි b වලාගේ 1යි. sin වල සංගුණක තමයි b කියලා කියන්නේ. නිසා මම a වර්ග ධන b වර්ගයේ වර්ගමූලෙන් බෙදනවා. බලමු කීය දෙන්නේ කියලා. මූල 3 වර්ගය ධන 1 වර්ගයේ වර්ගමූලය කියන්නේ 2යි නේද? 4 වර්ගමූලය. එහෙනම් 2කින් බෙදමු. එහෙනම් ඉස්සෙල්ලාම කරන්න ඕන ඔය දීලා තියෙන ගාන 2කින් බෙදාගෙන යන්න වෙනවා. එහෙනම් y බෙදීම 2 මූල 3 බෙදීම 2යි cos x භාගයයි sin x ධන භාගය. ඔතෙන්ට ගත්තා. දැන් ඔයාගේ තියරි නෝට් එක බලන්න. මෙන්න මේ cos pattern එකෙන් විභාගෙද ඉල්ලුවොත් මේ cos pattern එකෙන් ගාන හදන්න කියලා ඔයාලට කිව්වොත් ඔයා කරන්න ඕන වැඩේ මොකද්ද කියලා ඔයාගේ තියරි නෝට් එකේ තියෙනවා. බලන්න හොඳට පෙරලා දැන්. අන්න එතන මම කියනවා මේ cos x ළඟ තියෙන පද කොටස cos alpha කියලා අර්ථ දක්ව ගන්න. එහෙනම් දරුවෝ මේ බලන්න. මේ cos x ළඟ තියෙන මෙන්න මේ පද කොටස මෙයාව මම අර්ථ දක්වනවා cos alpha කියලා. එහෙනම් cos alpha කියන්නේ මූල 3ට 2යි. cos alpha කියන්නේ මූල 3ට 2යි. එහෙනම් alpha කියන්නේ කීයද? 5 බෙදීම 6යි. alpha 5 බෙදීම 6යි. දැක්ක නේද? එහෙනම් මේක cos alpha වෙනකොට මේ cos 30 වෙනකොට මේක cos 30යිනේ. මේක cos 30 වෙනකොට මේක නිකම්ම මොකක් වෙනවද? sin 30 වෙනවා. එහෙනම් මෙයා cos 30 නම් මෙයා කවුරු වෙනවද? sin 30 බවට පත් වෙනවා. අවබෝධයිද? දැන් අපි ඔහොම ගත්තා. දැන් බලන්න වැඩි. ඔන්න බලාගෙන ඉන්න ගන්නට y බෙදීම 2. මෙයා cos alpha cos x ධන මේක ඉබේම sin alpha වෙනවා. sin alpha sin x. මෙතන ධන භාගෙ තියෙනවා. මේක ලස්සනට හදාගත්තොත් මෙහෙම වෙන්නේ. cos x cos alpha ධන sin x sin alpha ධන භාගය. මේ කවුරුන්ද? මෙයා කවුරු වගේද? cos a ඍණ b සූත්‍රය නේද? එහෙනම් y බෙදීම 2 සමානයි cos x ඍණ alpha ධන භාගය. දැන් ඔයා y සමානයි කියන පැටර්න් එක මේ බලන්න, මේ ගානයිත් බලන්න. y සමානයි කියලා තියෙනවා. එහෙනම් y සමානයි නම් මෙන්න මේ දෙකෙන් හරස් ගුණ කරන්න. 2යි cos x ඍණ alpha ධන 1 එන්නේ. දැන් දෙකෙන් වැඩි වෙනවනේ. ඕන් ඔහොම හැදෙනවා. ඕක ආවට පස්සේ අපේ පැටර්න් එක ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ අපේක්ෂා කරන මොඩල් එක අපි දීලා තියෙන්නේ. r කියන්නේ කවුද? 2. r වෙනකොට දෙකක් තියෙනවා. alpha කියන්නේ කවුද? 5 බෙදීම 6යි කියලා අපි හොයලා තියෙනවා. s වෙනුවට කවුද ඉන්නේ? s වෙනුවට එකක් තියෙනවා. එහෙනම් පළවෙනි පියවර වැඩේ අපි ගොඩ දැම්මා. නේද? අපෙන් ඉල්ලන්නේ y සමානයි r cos ධන s මොඩල් එක. මේ මොඩල් එකට අපි මේක ලස්සනට ගෙනාවා. ඔය මොඩල් එකට එනකන් අවශ්‍ය පියවර ටික ඔයාගේ අර අනුගමනය කළ යුතු පියවර කියන තියරි නෝට් එකේ මම ඒ ටික ලස්සනට අදාළ පොයින්ට් ටික ගේන්න ඕන කොහොමද කියලා දාලා තියෙනවා. අමතක වුණොත් දැන් එතන බලන්න විතරයි තියෙන්නේ. උරුන් අපි පළවෙනි පියවර සම්පූර්ණ කරා. ඒතර මේ ප්‍රශ්නේ කොහොමත් අහනවා r s alpha හොයන්න කියලා. මේ ටික හරියි. ඉන් පස්සේ තමයි කියන්නේ මේ
මෙන්න මේ පරාසය දීලා මේ පරාසයට ගැළපෙන විදියට මේ ශ්‍රිතයේ දල සටහන අඳින්න කියලා. අපි ඒක ඊළඟට බලමු. මුලින් මේ ටික ඉවර කරගමු නේ. පළවෙනි වැට් ටික ඉවර කරගමු. ඔය ටික ඉවර කරන්න. පුතේ දැන් අපි මේ මොඩල් එක හදලා ඉවර නිසා දැන් අපිට තියෙන ප්‍රස්ථාර අඳින්න. ඔන්න දැන් ඔයාගේ තීරණ නෝට් එක බලන්න. ප්‍රස්ථාරයක් අඳිනකොට අපි කරන්න ඕන වැඩ ටික මොනවද කියලා. ආරම්භක සහ අවසාන ලක්ෂ්‍යවල කණ්ඩායම් හොයාගන්න වෙනවා. ඉතින් මේකේ x වලගේ පරාසය ඔයාලට දීලා තියෙනවා. x සමානයි බිඳුවෙන් පටන් ගන්නවා ඉවර වෙන්නේ x සමානයි 2.5 වලින්. එහෙනම් මේ බලන්න. x සමානයි බිඳුව විට y සොයමු. y සමානයි මූල 3යි cos x ධන sin x ධන 1. ඔන්න අපි x වලට බිඳුව දානවා. cos බිඳුවයි sin බිඳුව ධන 1. sin බිඳුව බිඳුවයිනේ. cos බිඳුව එකක් වෙනවා. එතකොට මෙතන නම් මූල 3 ධන 1ක්. පැහැදිලිද? එන x බිඳුවක් වෙනකොට y වලගේ මූල 3 ධන 1යි. ඊළඟට අපිට සිද්ධ වෙනවා කෙලවර. කෙලවර කියන්නේ x සමාන 2.5. විතදී y සොයමු. පොඩි දෙයක් කියන්නම්. 360 කියන්නේ බිඳුව වගේමයි. ඇයි මම එහෙම කියන්නේ? මේ බලන්නකෝ ඔයගොල්ලෝ. මෙතනින් පටන් ගන්නකොට බිඳුවනේ. පටන් ගන්නකොට බිඳුව. මෙතනින් පටන් අරගෙන මෙහෙම වටයක් දාලා ආයි 360යි කියලා මෙතෙන්ට ආවා කියන්නේ බිඳුවේ ලක්ෂණමනේ දෙන්නේ. එතකොට උත්තරේ වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහැ. එන x සමාන 2.5 විතරදී y සොයමු කියලා කියන්නේ නැවත එන උත්තරේ කීයද? බිඳුව දැම්මහම එන උත්තරේමයි එන්නේ. මූල 3 ධන 1යි. එහෙනම් මෙතන එනවා ඛණ්ඩාංක දෙකක්. බිඳුවකම මූල 3 ධන 1 සහ 2.5 කමා මූල 3 ධන 1. ඔහම ඛණ්ඩාංක දෙකක් එනවා. එතකොට එන්නේ මේ විදිහට. ඔය විදිහට එන්නේ. ඔක හදාගන්න. එහෙනම් මේක හදාගන්න ටක් ගාලා. ආරම්භක සහ අවසාන ලක්ෂ්‍යවල ඛණ්ඩාංක සෙවීම මේ විදිහට හදාගන්න ටක් ගාලා.
ලිව්වද? දැන් මේ බලන්න. ඊට පස්සේ අපිට තියෙන උපරිම ලක්ෂ්‍ය ගන්න. දීලා තියෙන පරාසයට ගැලපෙන විදිහට උපරිම ලක්ෂ්‍ය. පුතේ මේ බලන්න. උපරිම ලක්ෂ්‍ය සෙවීම. උපරිම ලක්ෂ්‍ය හොයනකොට මෙන්න මේ මොඩල් එක ගන්න. මේ හදාගත්ත මොඩල් එක. එකකින් ගන්න එක තමයි ලේසි. x ඍණ 5 බෙදීම 6 නේ. ධන 1. මෙන්න මේ මොඩල් එක ගත්තට පස්සේ y උපරිම වෙන්න නම් මේ y වලට ලොකු මාගය ලැබෙන නම් මේ cos කියන පද කොටස උපරිම වෙන්න ඕන. නේද? මෙන්න මෙයා උපරිම වෙන්න ඕන. මේ පද කොටස උපරිම වෙනකොට තමයි y ට උපරිමාගය එන්නේ. y වලට උපරිමාගය ලැබෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්නවා cos වලට ගන්න පුළුවන් උපරිමාගය කියන්නේ කීයද 1. එහෙනම් මෙතෙන්ට එකක් වැටෙනකොට තමයි y කියන එක කියන උපරිම වෙන්නේ. එතකොට අපි බලමු මේක වෙන්නේ කොහොමද කියලා. එතකොට මම මෙහෙම තර්ක කරන්නේ. y උපරිම සඳහා cos x ඍණ 5 බෙදීම 6 උපරිම විය යුතුයි. මේ cos පදේ උපරිම වෙන්න ඕන. එහෙනම් cos වල ගන්න පුළුවන් උපරිමාගේ ඔයා දන්නවා 1යි කියලා. ඊට මම ලියනවා cos මේක 1යි. තේරුණාද? එතකොට දැන් මම කරන්නේ මොකක්ද දන්නවද? මෙයා 1යිනේ. ඒ එක වීමට අවශ්‍ය x අගය හොයනවා. මොකද උපරිම ලක්ෂ්‍ය ඛණ්ඩාංක කියනකොට x අගය දැනගන්නත් ඕන y අගය දැනගන්නත් ඕන. cos x ඍණ 5 බෙදීම 6 එක කියන්නේ cos බිඳුව. cos බිඳුවයි. දැන් අපිට මේ x හොයන්න නම් y වල උපරිම, ඒ කියන්නේ අපි උපරිම ලක්ෂ්‍ය ඛණ්ඩාංකනේ හොයන්නේ. ඒතර උපරිම ලක්ෂ්‍යයට අදාළ x අගයන් ටික මෙතනින් ගන්නත් පුළුවන්. ඒතර x හොයන්න නම් සාධාරණ විසම පාවිච්චි කරන්න වෙනවා. ඒතර එන්නේ මේ විදිහට මෙහෙම එන්නේ. cos x ඍණ 5 බෙදීම 6 සමානයි cos බිඳුවයි. මෙන්න cos වල සාධාරණ විසම සූත්‍රය ඊට සමානයි 2n5 ධන ඍණ ඇල්ෆා සූත්‍රයට දාගන්න. තීට වෙනුවට දාන්න ඕන x ඍණ 5 බෙදීම 6 2n5 මෙතන ඇල්ෆා වෙනුවට මේ ඇල්ෆා කියන්නේ මේකේ බිඳුවයිනේ බිඳුවයි x උක්ත කරන්න. ධන 5 බෙදීම 6යි. n අවයවයක් ඉසෙට් වෙනවා. ඔහම ආවා. පැහැදිලි නේද? දැන් උපරිම ලක්ෂ්‍ය ඛණ්ඩාංක සොයනකොට දැන් ඔහම නිකන් ඉන්න බෑ. x අගයන් ටික හොයාගන්න වෙනවා. ඊට පස්සේ උපරිම වෙන y අගය ගන්නත් වෙනවා. දැන් x අගයන් ටික හොයාගන්න වෙනෝනේ. n වලට අගයන් දදා හොයන්න වෙනවා. එහෙම හොයනකොට පුතේ අර දීලා තියෙන පරාසය මතක තියාගෙන ඉන්න ඕන. ඔයා මෙතන x වලට කොච්චර උත්තර හෙව්වත් ඒ ලැබෙන උත්තර බිඳුව සහ 360 අතර අගයක් වෙන්න ඕන. පැහැදිලිද? එහෙනම් මේ බලන්න. මම මේකෙන් වෙනස් කරන වරින් වර n වලට බිඳුවක් දානවා. ඒතර x සමානයි 5 බෙදීම 6යි. මේක ගන්න පුළුවන්. මේක ගන්න පුළුවන්. ඔය දීලා තියෙන පරාසයට ගැලපෙනවා. ඊට පස්සේ n වලට දානවා එකක්. n වලට එකක් දැම්මොත් x සමානයි එකක් දැම්මම 2i5 ධන 5 බෙදීම 6. මේක ගන්න බෑ. හේතුව 360ට වඩා වැඩි වෙනවා. 360න් එළියට පයින්න බෑනේ. ඒ නිසා මේක ගන්න බෑ. තව කොච්චර අගයන් දැම්මත් වැඩක් නැහැ. ඍණාගයන් කොහොමත් බෑනේ. ඍණාගයන් කොහොමත් දාන්න බෑ. පැහැදිලිද කියන දේ? එහෙනම් ඍණාගයන් කොච්චර දාන්න කොහොම දාන්නත් බෑ. එතකොට ගන්න පුළුවන් මේ අගය විතර මේ උත්තරේ විතරයි එන්නේ. දැන් y උපරිම වෙන x හෙව්වා. හැබැයි ඛණ්ඩාංකයක් නිසා y අගයත් ඕන. y අගය අපි ගමු මේ විදියට. ඔන්න බලා ගන්න.
දැන් y උපරිම මෙහෙම නෙන්නේ y සමාන 2 cos x ඍණ 5 බෙදීම 6 ධන 1 නිසා y උපරිම අගය මෙතෙන්ට දාන්න ඕන 1 නේද? y උපරිම වෙන්න නම් මෙතෙන්ට එන්න ඕන 1. මේක 3යි. 3ක් එනවා. එහෙනම් එක උපරිම ලක්ෂයනේ ඉන්නේ මේ. 1x අගයයි එන්නේ. ତොර මෙතනින් එන උපරිම ලක්ෂය. උපරිම ලක්ෂයේ කණ්ඩාංක වෙනවා පුතේ 5 බෙදීම 6 කමා 3 කියලා. පැහැදිලිද? තොර මේක කොටු කරගන්න මේ තියෙන්නේ මේ ප්‍රස්ථාර අඳිනකොට පාවිච්චි කරන උපරිම ලක්ෂයේ කණ්ඩාංකය. හරි නේද එහෙනම්? එහෙනම් මෙතන පටන් ගන්න ලියා ගන්න. මේ ටික ලියන්න පැහැදිලි උපරිම ලක්ෂ්‍ය සෙවීම කියලා දාලා ලියන්න. පුතේ අපි දැන් අවම ලක්ෂ්‍ය හොයමුද? කට්ටිය බලා ගන්න අවම ලක්ෂ්‍ය වෙන හැටි. අවම ලක්ෂ්‍ය සෙවීම. අවම ලක්ෂ්‍ය සෙවීම. දැන් y සමානයි කියලා මොඩල් එක ගන්නවා 2 cos x ඍණ 5 බෙදීම 6 ධන 1. ශ්‍රිතය ගනිමු. දැන් ඔයා දන්නවා y අවම වෙන්න ඕන.
නේද? y අවම වෙන්න ඒ කියන්නේ මෙන්න මෙයා අවම වෙන්න ඕන. y අවම වෙන්න නම් cos කියන එක්කෙනා කවුරු වෙන්න ඕනද? එයා අවම වෙන්න ඕන. ඇයි දෙක කියන එක්කෙනා වෙනස් කරන්න බෑ, එක වෙනස් කරන්න බෑ. හැබැයි cos පදේ වෙනස් වෙන කෙනෙක්. මොකද x ඉන්නවනේ. x ඉන්න නිසා මෙයා වරින් වර වෙනස් වෙන කෙනෙක්. එහෙනම් මේක අවම වෙන්න ඕන. දැන් ඔයා කියන්නේ cos වල ගන්න ඕන අවමගේ කියද ඍණයකනේ. ඒතර මම තර්ක කරනවා මෙහෙම. y අවම සඳහා cos x ඍණ 5 බෙදීම 6 සමානයි. මෙයාගේ අවමගේ ඍණයක විය යුතුයි. ඍණයක විය යුතුයි. එහෙනම් අපි මෙහෙම කරමුද? ඍණයක දාලා වේලාසෙනින්ම y වල අවමගේ හොයලා තියාගමුද? එතකොට එන උත්තරේ මෙහෙම. දැන් y අවම සමානයි දෙක වාරයක් මෙතෙන්ට දැම්මා ඍණයක, මේක ධන එකයි, සුළු කරාම ඍණ එකක් එනවා. ඕක තමයි y ගේ අවමගය. හැබැයි ඉතින් y ගේ අවමගය විතරක් හොයලා හරියන්නේ නැහැ. ඊට අදාළ x අගය හොයන්න ඕන. එහෙම හෙව්වොත් නේ කණ්ඩාංගේ ලකුණු කරන්න පුළුවන් වෙන්නේ නේද? කණ්ඩාංගෙන් අපිට ඕන වෙන්නේ. දැනට මේ ටික පොඩ්ඩක් ලියා ගන්නවද කොහොම? කොහොම ලියා ගන්න? ඇති නේද වෙලාව? දැන් මේම කරමුද? මේ බලන්න දැන් y අවම විට x හොයමු. එතකොට ඕගොල්ලෝ දන්නවා y අවම වෙනකොට cos පදේ කීයද? cos පදේ මොකක් වෙනවද? ඍණ එකයි. විය යුතුයි. එතකොට cos x ඍණ 5 බෙදීම 6 සමානයි ඍණ 1 කියන්නේ cos 180යි නේද? cos 180 දාමු. දැන් සාධාරණ සුම ගන්න ඕන නේද? තීට සමානයි 2n5 ධන ඍණ ඇල්ෆා ඕන් ඔහොම දාන්න. දැම්මට පස්සේ මේකට ආදේශ කරමු. තීට වෙනුවට කවුද දාන්නේ? x ඍණ 5 බෙදීම 6යි 2n5 ධන ඍණ ඇල්ෆා වෙනුවට 5. මේ ඍණ 5 බෙදීම 6 එහා පැත්තට දාමු. 2ක් n5 ධන ඍණ 5 ධන 5 බෙදීම 6 n අවයවයක් z. ඕන් ඔහම ආවා. මේ ආවේ සාධාරණ විසඳුම. මේක හරියන්නේ නැහැ. n වලට අගයන් දාලා අර දීලා තියෙන පරාසයට ගැලපෙන x අගයන් ටික එළියට ගන්න වෙනවා. එහෙනම් මෙන්න n වලට අගයන් ටික දාන හැටි බලා ගන්න කට්ටියම. මම මුලින්ම n සමානයි බිඳුව දානවා. එතකොට නෝ x සමානයි මේක අපි ලියලිමුද? 2n5 ධන ඍණ 5 ධන 5 බෙදීම 6 ලියාගමුකෝ. දැන් මේකනේ දාන්න ඕන. ඔන්න n වලට බිඳුව දැම්මහම එනවා x සමානයි මේක බිඳුවයිනේ. ධන ඍණ 5 ධන 5 බෙදීම 6. ඕකෙන් ඍණ 180 කියලා ගත්තොත් උත්තරේ ඍණ වෙනවනේ සම්පූර්ණ උත්තරේ. ඍණ 180 ධන 30ක් එකතු කරා කියන්නේ ඍණ උත්තරයක්නේ. ඍණ පැත්තට යන්න බෑනේ. ඇයි අපි හොයන x අගය 0.360යි අතර තියෙන්න ඕන. එතකොට ධන ලකුණ විතරක් මම සලකනවා මෙහෙම හිතලා. 5 ධන 5 බෙදීම 6. එතකොට මෙතන එනවා තව පොඩ්ඩක් සුළු කරොත් 7යි 5 බෙදීම 6ක් එනවා. 7යි 5 බෙදීම 6ක් එනවා. ඔය n වලට බිඳුව දැම්මොත් n වලට එක දැම්ම කියලා හිතන්න.
වැඩේ අවුල් වෙනවා කියලා වගේ තමයි මට පේන්නේ. n වලට එක දැම්මොත් නේද? x සමානයි මෙතන 2.5 වෙනවා. ධන ඍණ 5 ධන 5 බෙදීම 6 හරියන්නේ නැහැ නේද? ධන ලකුණෙන් බලන් 360 ධන 5 කියලා කියන්නේ 360 පැන්න කියන එකනේ හරියන්නේ නැහැ. 360 ඍණ 5 කියන්නේ 5 180යි නේ. මේක එකතු කරනවා කියන්නේ මේකමයි එන්නේ. තේරුමක් නැහැ නේ. එන එක x අගයයි එන්නේ. තව මේක සුළු කරන ගැන හිතලා වැඩක් නැහැ. එහෙනම් දැන් අපි උපරිම ලක්ෂ්‍ය හෙව්වා නේද? ඒ වගේ අපිට ලැබෙනවා දැන් අවම ලක්ෂ්‍ය ඛණ්ඩාංකය. මෙන්න මෙහෙම අපිට ඒක ලස්සන ලියද හැකි. අවම ලක්ෂ්‍ය. අවම ලක්ෂ්‍ය කියලා කියන්නේ පුතේ 7යි 5 බෙදීම 6 කමා y වලගේ කීයද ආවේ? y වලගේ ආවේ ඍණ 1 නේ. ඍණ 1 sorry. ඍණ 1යි යෝ. ඍණ 1යි. මෙන්න අවම ලක්ෂයේ ඛණ්ඩාංකය. මෙන්න අවම ලක්ෂයේ ඛණ්ඩාංකය මේ තියෙන්නේ. අවම ලක්ෂයේ ඛණ්ඩාංකය. පැහැදිලි නේද? එන අපි හොයමුද? මේ ටික හදාගන්න. අවම ලක්ෂයේ ඛණ්ඩාංකය එනකන් හදාගන්න. පුතේ දැන් බලන්න ආරම්භක ලක්ෂ්‍ය හෙව්වා. අවසාන ලක්ෂ්‍ය ඛණ්ඩාංක හෙව්වා. උපරිම ලක්ෂ්‍ය වල ඛණ්ඩාංක හෙව්වා. අවම ලක්ෂ්‍ය වල ඛණ්ඩාංක සෙව්වනේ. නේද?
ඊට පස්සේ මම අර ස්පෙෂල් නෝට් එකේ දුන්නා ඔය ටික තියෙනවා නම් කාඩ්සියානු තලයක් මත ඔය ටික ලකුණු කළා ඒක දිහා බැලුවාම ප්‍රස්ථාර අඳින්න පුළුවන් හැඩය මොකක්ද කියන එක අදහසක් එනවා. ඒ හැඩය අනුව අදහස අඳින්න පුළුවන් නම් ඇඳලා ඊට පස්සේ තව Tamanට උවමනා කාරණා තියෙනවා නම් ඒවා කරගන්න පුළුවන්. මුලින් අපි පොඩක් මේ ටිකෙන් වැඩේ ගොඩ දාන්න උත්සාහ කරමු. කාඩ්සියානු තලයකට යන් එනවා. මේ බලන්න. ශ්‍රිතේ දල සටහන අඳින්නේ අපි මේ විදියට. කාඩ්සියානු අක්ෂ පද්ධතිය ගන්නවා. x වල ධන කොටස විතරයි නේ ඕන. මේක y අක්ෂය. ප්‍රස්ථාරය අඳින්න තියෙන බිඳුවේ ඉඳලා x වල බිඳුවේ ඉඳලා 360 වෙනකම්. නේද? මුලින්ම ආරම්භක ලක්ෂ්‍ය අපි හදාගමුද? ආරම්භක ලක්ෂ්‍ය මම තා චුට්ටක් පොඩි වැඩක් කරන්නද? මේක 360 ඉනේ හරි මැද්දෙන් කඩන්නම් කැලි දෙකකට 180 දාන්නම්. ඒතකොට ෂේප් නේ. ඒතකොට මේ හැම x අගයක්ම ඕනේ නැහැ. මූලික දේවල් ටික විතරයි. ඔන්න බලන්න ලේසි මේ වැඩේ. කියන්නේ x වලගේ බිඳුව නම් y වලගේ කියද මූල 3 ධන 1යි. ආරම්භක ලක්ෂ්‍ය. මූල 3 ධන 1. මූල 3 ධන 1 අපි ලකුණු කර මේ හරිය තැනක්. මූල 3ට එකක් එකතු වෙන්න ඕනේ. මේ වගේ ඛණ්ඩාංකයක් එන්න. 2යි 5 වලදී තෝකමයි වැඩේ. මෙන්න බලා ගන්න හැමෝම පටන් ගන්න මෙතනින් ඉවර කරන්නේ මෙතනින්. මූල 3 ධන 1 මට්ටමේ. ඊට පස්සේ උපරිම ලක්ෂය. උපරිම ලක්ෂය ආවේ 30 දී 3යි කියලා. 5 බෙදීම 6 ඊට පස්සේ 3ක් ආව නේද? ඒක ගන්න මෙහෙම. 5 බෙදීම 6 මේ හරියනේ. ඔන්න 5 බෙදීම 6 30යි. 3ක් එන්න ඕන උපරිම ලක්ෂය කියන්නේ යාට. ඒතර මෙතන එන්නේ 3යි. මේක තමයි උපරිම ලක්ෂය කියලා කියන්නේ. උපරිම ලක්ෂය 1යි ආවේනේ. උපරිම ලක්ෂය 1යි ආවේ. ওই විදිහට. ඊළඟට අවම ලක්ෂය. අවම ලක්ෂයේදී y අගය ඍණ එකක් එනවා. 7යි 5 බෙදීම 6 කියන්නේ 180ට මේ බලන්න. 180ට එකතු වෙන්නේ 5 බෙදීම 6ක්. 180ට එකතු වෙන්නේ. 180ට 5 බෙදීම 6ක් එකතු කරලා ගත්තොත් මෙන්න මෙහෙම එන්නේ අවම ලක්ෂය. ඍණ එක වෙන්නත් ඕන. දැන් ඔයාලට මේක තේරුණා නේද? මූල 3 ධන 1ට වඩා 3 කියන එක වැඩිනේ උපරිම ලක්ෂය කියන ගොඩක් ඉහළ. තොර ඍණ එක. ඍණ එක මේ හරිය දාමු අපි. ඍණ එකයි මේ මට්ටම මේක 7යි 5 බෙදීම 6 මේ වගේ ධනක් එන්නේ. දැන් ප්‍රස්ථාර අඳින්න පුළුවන් අපිට ලස්සනට. දැන් ප්‍රස්ථාර අඳින්න පුළුවන්. කොහොමද ප්‍රස්ථාර හැදෙන්නේ? මේ විදිහට නෙමෙයි. මෙහෙම ගියා. මෙහෙම ගත්තා. මෙතනින් ඔහම ආවා. මෙතෙන්ට එනවා. ප්‍රස්ථාරය. පැහැදිලිද? ඔතෙන්ට එනවා. දැන් ඔය ප්‍රස්ථාරය ඇඳෙනකොට ඔයා බලා ගන්න මම මේ කියන දේ මේ කණ්ඩාංග ටික දැක්කහම ඔයාලට පේනවා ප්‍රස්ථාරය හැඩය අඳින්න පුළුවන් කියලා. මේ මෙතනින් පටන් ගන්නවා. මෙතනින් උපරිමේ අරගෙන මෙහෙම දාලා වංගුව දාලා මෙතනින් මේ අවමේ අරගෙන මෙතෙන්ට එන්න තියෙන්නේ. ඒතර ඔයාලට පේනවා මේ x අක්ෂය කැපෙනවා. y අක්ෂය කැපෙන තැන හොයන්න දෙයක් නැහැ. ලස්සනට ඇවිල්ලා තියෙන්නේ මේ. මේක ඇවිල්ලා තියෙන්නේ. මෙතනනේ. x අක්ෂය කැපෙනවා. නිකන් ඔහම අඳින්න පුළුවන්. වැඩේ සම්පූර්ණයි. නමුත් මම පළවෙනි ගාන නිසා කෝකටත් මෙන්න මේ x අක්ෂයේ කැපෙන තැන් ටික මොනවාද කියලා හොයන්නේ කොහොමද කියලා ඔයාලට අතිරේක පැහැදිලි කිරීමක් කරනවා. බැරි වෙලා හරි විභාගෙදී අහුවොත් කරන්නම් වෙනවා. එහෙම අහලා නැත්තම් මුකුත් කතන්දර නෑ. මෙතනින් පටන් ගත්තා මෙහෙම අරගෙන આવම මෙතනින් අරන් මෙතනින් යා කරාම හරි. ওই ටික ඇති. ප්‍රස්ථාරය සම්පූර්ණ වෙනවා.
පළවෙනි ගාන නිසා අර තියරි නෝට් එකේ දීපු පියවර ටික නැත්තම් මග හැරෙනවනේ. මම x අක්ෂයේ කැපෙන තැන හොයන විදියත් සුළු කිරීමකින් පැහැදිලි කරලා දෙන්නම්. දැනට ප්‍රස්ථාරය අඳින්න ලෑස්ති කරගන්න මේ කාර්යසියනු තලයේ ඔය අඳින්න එපා. හොඳේ අඳින්න එපා. මූලික කණ්ඩාංග ටික ලස්සනට ඔහම ලකුණු කරගන්න. ඉක්මනට මේ වැඩේ කරන්න. ඇති නේද වෙලාව? එහෙනම් අපි ඊටු ටික කරමුද මෙහෙම? එහෙනම් දැන් ඔන්න බලන්න. y සමානයි බිඳුව විට x සෙවීම. y සමානයි බිඳුව විට x සෙවීම. ඒ කියන්නේ x අක්ෂයේ කැපෙන තැන්. මොඩල් එක මොකද්ද? y සමානයි 2 cos x ඍණ 5 බෙදීම 6 ධන 1යිනේ. ඔය මොඩල් එක ගෙනල්ලා ප්‍රධාන මොඩල් එක ගෙනල්ලා ඔකේ y වලට බිඳුව දාන්න. y බිඳුව කරන්න. 2 cos x ඍණ 5 බෙදීම 6 ධන 1 සමානයි බිඳුව කරන්න. එක එහා පැත්තට දාන්න. ඍණ 1යි දෙකෙන් බෙදන්න. ඍණ භාගය. පැහැදිලි? එතකොට මේ භාගයේ තියෙන ඍණ භාගය ඒක cos කෝණයක් කියලා දැන් සාධාරණ සුම වලට යන්න ඕනේ. cos කෝණයක් විදිහට ගන්න වෙනවා. cos ඍණ දැම්මා. භාගය කියන්නේ පුතේ cos 60. cos 60යි. භාගය කියන්නේ cos 60යි. මේ ඍණ නැති කරන්න ඕන. cos වල ඍණ නැති කරන්න 180 න් අඩු කළා. 180 න් අඩු කරන්න වෙනවා. cos x ඍණ 5 බෙදීම 6 සමානයි cos 180 ඍණ 5 බෙදීම 6 කියලා යන්න ඕන. 5 බෙදීම 3 නේද? cos x ඍණ 5 බෙදීම 6 මේක සුළු කරාම 3යි 5. ඒතකොට 2යි 5 බෙදීම 3ක් එනවා. දැන් ඔන්න සාධාරණ සුමට යනවා. තීට සමානයි 2n 5 ධන ඍණ ඇල්ෆා සූත්‍රය දානවා. තීට කියන්නේ x ඍණ 5 බෙදීම 6. ඇල්ෆා කියන්නේ 2යි 5 බෙදීම 3. මේක එහා පැත්තට ගියාම x සමානයි 2n 5 ධන 5 බෙදීම 6යි. ඔන්න n අවයවයක් ඉසෙල්. හැබැයි මෙහෙම බේරෙන්න බෑනේ නේද? n වලට අගයන් දාලා කැපෙන තැන් ටික හරියට බලා ගන්න වෙනවා. පැහැදිලිද? n වලට අගයන් ටික දාලා. එතකොට මෙහෙමයි වැඩේ වෙන්නේ මේ. මම n වලට බිඳුව දානවා. x සමානයි ඔන්න බලා ගන්න පුතේ. n වලට බිඳුව දැම්මොත් මේක නැති වෙනවා. ධන ඍණ 2යි 5 බෙදීම 3 ධන 5 බෙදීම 6.
පුතේ ඍණ නම් ගන්න බෑ. ඍණ 120 අරගෙන ධන 30ත් එක්ක ගියොත් ඒක හරියන්නේ නැහැ නේද? ඒක හරියන්නේ නැහැ. ඍණ පැත්තට යනවා. ඍණ පැත්තට යන්න බෑනේ. ධනාගය දාලා බලමු. ධනාගය අරගෙන බලමු. මෙතනින් ධනාගය ගමු. මේ මොකද්ද මේ ඉන්නේ? 120ට 30ක් 150යි නේද? 5යි 5 බෙදීම 6 එන්නේ. මේක ගන්න පුළුවන් 150. 150 තියෙන මේ වගේ තැනක මේ 180 වලට පොඩ්ඩක් අඩු වෙන්නේ. තේරුණාද? ඒක පුළුවන්. n වලට එක දාමුද? n වලට එක දාමු. n වලට එක දැම්මොත් x සමානයි බලන්න මේකේ n වලට එක දාන්න 2යි 5 2යි 5 ධන ඍණ 2යි 5 බෙදීම 3 ධන 5 බෙදීම 6. පුතේ මෙතනත් ඔයාලට පේනව නේද මේ ධන ලකුණෙන් ගොඩ දාන්න බෑ. ඇයි? 360 ධන කියලා සෙට් වුණොත් අවුල් වැඩි. 360 ඍණ කියලා ගියොත් පොඩි දෙයක් තියෙනවා. ඍණ ලකුණෙන් යන්න දෙනවා. 2යි 5 ඍණ 2යි 5 බෙදීම 3. කීයක් වගේද මේ එන්නේ? බලන්න 360න් 120ක් අඩු කරන්න ඕන. ඒකට 30ක් එකතු කරන්න ඕන. සෙට් කරගන්න පුළුවන් නේ. උත්තරයක් එනවා නේද අපිට? මේක සුළු කළ පොදු හරය අරගෙන හදාගමුද ගන්නට? මේක සුළු කළ ගත්තොත් පොදු හරය 6යි කියලා ගත්තොත් මේක 12යි 5. මේක දෙකෙන් වැඩි වෙනවනේ 4යි 5. 5 12න් 4ක් ගියාම 8යි එකක් එකතු කරාම 9යි. 9යි 5 බෙදීම 6. 3යි 5 බෙදීම 2. 270 වෙන්නේ. හරියටම හරි ගත හැකි. 270 වෙනවා මේ. මේ හරියනවා 270. 270 වෙනවා. එහෙනම් දැන් මම මෙන්න මේ ටික ලකුණු කරන මෙන්න මේක බලන්න. මෙතනින් 150 මේ වගේ තැනක. 5යි 5 බෙදීම 6. මේ වගේ තැනක. ඊට පස්සේ 270 වෙනවා. 270 වෙනවා මේ වගේ තැනක. 3යි 5 බෙදීම 2. දැන් පුතේ ප්‍රස්ථාර අඳින්න පුළුවන් නේද නියමෙටම? කොහොමද ප්‍රස්ථාරයෙන්? මේ බලන්න. මෙන්න ප්‍රස්ථාරය මෙහෙම ගියා උපරිම වුණා. මෙතනින් ඔහම ආවා මෙතනින් කැපිලා ගිහිල්ලා මෙතන අවම වෙලා මේ විදිහට එනවම මේක පොඩ්ඩක් අපි හැඩේ ලස්සනට එන්න ඕන නිසා මෙතනට ගමු. මේ වගේ මේ 2යි 5 දැක්කද ප්‍රස්ථාරය? ඒතර මේ ප්‍රස්ථාරය මේ කවුද අපි යන්නේ? y සමානයි මූල 3යි cos x ධන sin x ධන එකස්ත්‍රිතය. ලියාගන්න. මුලින්ද ලියන්න. මෙතන ඉඳලා පටන් ගන්න.